අයිබන්න හැමෝටම good morning ඔක්කොමලට මම වැහෙන ඇති කියලා හිතනවා. හරි අපි එහෙනම් අද දවසේ වැඩ ආරම්භ කරමුද? ඔව් නෑනෝ මාවේ හරි. එවන අද දවසේ අපි ආරම්භ කරමු. අද දවසේ වැඩ කොටස මේ අවුරුද්දේ 2020 අවුරුද්දේ අවසාන දවස අද අපි වැඩ කරන. හරි. මුලින්ම අපි බලමු අන්තිම දවසේ මම අවසාන සෙන්සුරාදා කතා කරේ භාග සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා මත බෙදීම කියන ගණිත කර්මය. හරි. හරි. ඒ යටතේ අපි අන්තිමටම නතර කරද්දී කොහොමද පූර්ණ සංඛ්‍යාව තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ කියන එක ගැන කතා කරා. හරි ඒකේ හෝම්වර්ක් එක අද ඉස්සෙල්ලාම බලලා ඉවර කරමු. එතනින් පස්සේ බෙදීම සම්බන්ධ තව එක කාරණයක් තියෙනවා. ඒ කාරණා ටිකත් මතක් කරමු. ඉවර කරන්නම් ගණිත කර්ම කොටස. ඒ කිව්වේ අපේ 6 වසර රාජ්‍ය පොතේ 3 වෙනි පාඩම ඔන්න අදින් ඉවර වෙනවා. එතනින් පස්සේ අපිට තව ගණන් ටිකක් තියෙනවා හදන්න. ඒ කියන පාඩමේ මාර්ක්ස් වෙන්න තව පොඩ්ඩක් තියෙනවා. ඒ ටික බලමු ඊට පස්සේ. හරි. මුලින්ම මම බලන්නම් ඊට කලින් සෙන්සුරාදා දවසේ මම පොඩි හෝම්වර්ක් එකක් දුන්නා. සංඛ්‍යා ගුණ කිරීම යටතේ. මම හිතන්නේ අභ්‍යාස සංඛ්‍යා 4ද කොහෙද? ඒ ගාන මම පොඩ්ඩක් බලලා ඉවර කරලා ඉන්න. 3යි 4 අභ්‍යාස මාලාවේ ගණන් 4ක් දුන්නා කරන්න කියලා. ඒ ගණන් 4 බලන්නම්. හරි වැරදි ටික බලාගෙන යමු. දැන් රතු පෑනක් හෝ පාට පෑනක් ගන්න. හරි වැරදි ඉක්මනට බලාගෙන යමු. මම හිතනවා අපේ ළමයි ටික වැඩ ටික අවසන් කරලා ඇති කියලා. හරි. පැමිණීමේ යම් අඩුවක් අද තියෙනවා වගේ මම හිතන්නේ. කට්ටිය උත්සව වලට ගිහලා පාටි වලට ගිහලා මම හිතන්නේ ඒ නිසා සමහරකට අද නැතුව ඇති. හරි. එහෙනම් වැඩේ ආරම්භ කරමු. මම බලන්නේ 3.4 හෝම්වර්ක් එක. අභ්‍යාස මාලාවේ අවසාන ගණන් 4. 3.4 දී මම ඔයාලට කරන්න කිව්වා ගණන් 4. හරි. මම ගැටළු අංක 3 දක්වා සාකච්ඡා කරලා අවසන් කරලා හෝම්වර්ක් එක විදියට ගැටළු අංක 4 ඉඳලා ඉදිරියට ඔයගලන්ට කරන්න දුන්නා. හරි. ගැටළු අංක 4 අපිට කියනවා මෙන්න මෙහෙම. ශාලාවක එක පෙළක එක පේලියක කියන එක පෙළක පුටු 57 බැගින් පේලි 35ක්ම තියෙනවලු. එහෙමනම් ශාලාවේ ඇති පුටු සංඛ්‍යාව කොච්චරද? එහෙනම් එක පේලියක පුටු 57 බැගින් පේලි තියෙනවා 35ක්. එහෙමනම් 57 ගොඩවල් 35ක් එන්න ඕනේ. එහෙනම් 57 ගානේ ගොඩවල් 35ක් එන්න ඕනේ. එහෙනම් 57 35න් ගුණ වෙන්න ඕනේ. මම හිතනවා අපේ කට්ටිය ගුණ කිරීම හරියට පෙන්නලා ඇති කියලා. හරි. එවනම් පස්සරක් නැති 35යි 35න් 5 දාමු. 3ක් එකයි 25යි 3යි 28යි. එක කොටුවට එක ඉලක්කම් බැගින් පිළිවෙලකට දාන්න ඇති කියලා මම හිතනවා. දැන් තුන් ආරච්චා කරේ. තුන් ආරකට 21යි 21න් එක දාන්න ඕනේ මේ 3 පහලින් මෙතනට. මෙතන හිස් තැනක් එක බිඳුවක් දාන්න පුළුවන්. ඉතිරි දෙකක්. 3 5 15යි අර ඉතිරි දෙකයි 17යි. එහෙනම් දැන් 15ට එකතු කරොත් 5යි 8යි 9යි 2යි 7යි 9යි මෙතන 1යි. එවනම් ඔන්න පිළිතුර 1995යි. ඔව් නේද? ඔව්. 1795ක් නෙවෙයි 1995. සමහරක් උත්තර මම දැක්ක 1795ක් තියෙනවා. 1795 නෙවෙයි 1995. හරි. දිනිති වැඩේ හරි. හොඳයි. යුනාල් මම හිතන වැඩ ටික සම්පූර්ණ කළා ඇති කියලා. ඔන්න ප්‍රශ්න අංක 4. හරි. හොඳයි දෙවුනේ. හරි. ඊළඟ කාරණේ බලමු ඔමෙත් කියන උත්තරේ දෙන්නේ කියලා. සහල් මල්ලක මිල රුපියල් 1225ක් වෙනවා. එක මල්ලක ස්කන්ධ. හරිද? එබඳු මලු සහල් මලු 75ක මිල. එහෙමනම් මොකද වෙන්න ඕනේ? 1225 ගානේ මලු 75ක්. එහෙනම් ගුණ කරන්න ඕනේ. මුළු වියදම ගන්න. එහෙනම් 1225 ගානේ 75ක්. එහෙනම් මුලින්ම පස්සරක්. පස්සර 5 25යි දෙකක් ඉතිරි. පස්සර දෙක 10යි දෙකයි 12යි එකක් ඉතිරි.
පසර දෙක 10යි 1යි 11යි එකක් ඉතිරි. පසරක එක 5යි අර ඉතිරි එකයි 6යි. එහෙනම් 6.25 කොන පසර චක්‍රයෙන් විතරක්. දැන් හතර චක්‍රයෙන්. එහෙනම් 4 පහ 35යි. 35 පහ දාන්නේ මෙතනට මෙතන හිස් තැනක් ඕනනම් අදිපාඩුවට බිඳුවක්. ඉතිරි 3ක්. 4 දෙක 14යි. 14යි ඉතුරු 3යි 17යි එකක් ඉතිරි. 4ක එක 7යි. හරි. 4 පහ 35න් පහ දානවා 3ක් ඉතිරි. 4 දෙක 14යි 3යි 17යි එකක් ඉතිරි. 4 දෙක 14යි අර ඉතිරි එකයි 15යි ආපහු එකක් ඉතිරි. 4ක එක 7යි අර ඉතිරි එකයි 8යි. එහෙනම් 15ට එකතු වුණොත් 5යි 7යි 8යි 11න් එක දානවා එකක් ඉතිරි. එහෙනම් 9යි. මේක ඇවිල්ලා 91875ක් එනවා පිළිතුර. හැබැයි මේක ඇවිල්ලා මෙතන නම් එන්නේ පුටු ප්‍රමාණයක්, මෙතන එන්නේ පුටු ප්‍රමාණයක්. හැබැයි මෙතන එන්නේ මුදලක්. ඒ නිසා රුපියල් දාලා තියන්න. එහෙනම් රුපියල් 91875යි. අඩුපාඩුවක් වෙලා නම් වැරද්දක් දාගන්න. වැරදුණු තැන රවුම් කරගන්න. කොතනද මට එකතු කරද්දිද මට ගුණ කරද්දිද වැරදුනේ කියලා රවුම් කරගන්න. එතනම වැරද්ද නිවැරදි කිරීම කරගන්න. හරිද බලන්න. ඔමෙත් බලන්න මොකක්ද අඩුපාඩුව වෙලා තියෙන්නේ කොතනද එකතු කිරීම කරගන්න ගිහිල්ලාද එහෙම නැත්නම් ගුණ කිරීමේදීද වැරද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. මනුෂ්‍ය වැඩේ හරි. හොඳයි. හොඳයි සිතුම්ලි වැඩේ කරගෙන තියෙනවා. හරි. අන්න ජනය අපරාධේ අපේ කට්ටියට වැරදින එක තැනක් තමයි යන්නේ ඒක. ගැටලුව වැරදියට ලියාගන්න එක. දුන්න ගාන නෙවෙයි වෙනත් ගානක් කරන්නේ. එතකොට. හොඳයි. තනුවර අපි බලමු ඊළඟ කතාව. හරිද කියලා එහෙමනම්. ඔන්න ප්‍රශ්නක 5. දෙව්මි මම හිතනවා හරියද කියලා එහෙමනම්. ඔන්නරි වැඩේ හරි. හොඳයි. අපි බලමු එහෙමනම්. මහේෂ ඒක හරි. ගැටලුව අංක 6. පාසල් බස් රථයක ගමන් කළ හැකි උපරිම, ඒ කියන්නේ දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය, වැඩිම ප්‍රමාණය. සිසුන් ගාන 55යි. එවැනි බස් රථ 6ක එහෙමනම් කී දෙනෙක්ට යන්න පුළුවන්ද කියලා අහන්න. හරි. බලමු ඔබත් කියන කතාව දෙන්නේ කියලා. එහෙමනම් 55 ගොඩවල් 6ක් දෙන්න ඕනේ. එහෙම නේද? එහෙනම් ළමයි 55 ගොඩවල් 6ක්. පසරක් 6 30යි බිඳු දානවා 3ක් ඉතිරි. පසරක් 6 30යි ඉතිරි වෙච්ච 3යි 33යි. එහෙනම් සිසුන් කී දෙනෙක්ට යන්න පුළුවන්ද බස් 6ෙම? ඔව් 330ක් එන්න ඕනේ. කිව්ව කතාව කොමල්ල වගේ ඒක නම් හරි දිනති ඒක හරි. හොඳයි සිතුම්ලි කියන කතාව හරි 330ක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඔන්න එහෙමනම් බස් රථ 6ෙම යන්න පුළුවන් මුළු සිසුන් ප්‍රමාණය. ඔක්කොම එහෙමනම් 330ක්. ඒක හරි. ගැටලුව අංක 7. ගැටලුව අංක 7. පාසල් සිසුවෙකුට අභ්‍යාස පොත් 8ක් අවශ්‍යයි. අභ්‍යාස පොතක මිල 48යි. පන්තියේ සිටින සිසුන් ගණන 35යි. සිසුන් 35 දෙනාටම අවශ්‍ය වන අභ්‍යාස පොත් ප්‍රමාණය මිලදී ගැනීමට අවශ්‍ය වන මුළු මුදල. අන්න දෙයක් හිතන්න තියෙනවා. ඉස්සෙල්ලාම අපිට හොයන්න වෙනවා එක සිසුවෙක් අභ්‍යාස පොත් 8ක් ඕනේනේ. එක අභ්‍යාස පොතක මිල රුපියල් 48යි. එහෙනම් අපිට ඉස්සෙල්ලාම හොයාගන්න වෙනවා සිසුවෙකුට එක්කෙනෙක්ට වැය වෙන මුදල කොච්චරද කියලා. එක්කෙනෙක්ට වැය වෙන මුදල. සිසුවෙකුට වැය වෙන මුදල හොයාගෙන ඉන්න වෙනවා අපිට ඉස්සෙල්ලා. එතකොට එක පොතක මිල රුපියල් 48යි. 48 ගානේ පොත 8ක් ඕනේ එක ළමයෙක්. එහෙනම් 48 8ෙන් ගුණ කරලා බලමු. එක සිසුවෙකුට වැය වෙන මුදල කොච්චරද කියලා. එහෙනම් 8 වරක් 8 64යි. 6ක් අතේ 31 ගන්න. 8 වරක් 4 32යි. අර 6යි 38යි. එහෙමනම් මේකද ළමයි උත්තරේ. ළමයි මේකද උත්තරේ. 384ද උත්තරේ. ඔව් ගොඩක් කට්ටිය හිතනවා ඒක තමයි උත්තරේ කියලා. සිතාර මොකද හිතන්නේ? මේකද උත්තරේ? නෑ ඒක නෙවෙයිල උත්තරේ. හරි.
ඇයි එක වෙන්නේ නැහැ කියන්නේ? මේ ඇවිල්ලා හොයාගත්තේ මොකද්ද? ඒක වචන. සිසුවෙකුට එක්කෙනෙක්ට වැය වෙන මුදල තමයි මේ හොයාගත්තේ. හරි මේ එක ළමයෙක්ට. ළමයි පන්තියේ කීයක් ඉන්නවද? ඔක්කොම ළමයි 35ක් ඉන්නවා පන්තියේ. එතකොට ළමයි 35 දෙනාටම වැය වෙන මුදලනේ හොයාගන්න ඕනේ අපිට. එහෙනම් ළමුන් 35කට එහෙම නැත්නම් 35 දෙනාට වැය වෙන මුළු මුදල හොයාගන්න ඕනේ. එහෙනම් 35 දෙනාටම වැය වෙන මුළු මුදල හොයාගන්න. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? එක ළමයෙක්ට තමයි 384ක් වැය වෙන්නේ. හරිද? ඒ වගේ ළමයි 35ක් ඉන්නවා. එහෙනම් 384 ගානේ 35 දෙනාටම කොච්චරක් වැය වෙනවද බලමු. එහෙනම් මුලින්ම පස්සරච්චක් කරේ. පස්සරක අතර 20යි, දෙකක් අතේ 40යි, 2යි 42යි, 4ක් ඉතිරි. පස්සර තුන 15යි, 19යි. දැන් තුන් රච්චක් කරේ. තුන් රක් අතර 12යි, දෙක දානවා එකක් ඉතිරි. මෙතන හිස් තැනක් මදි පාඩුවට බිඳුවක් දාමු. තුන් රකට 24යි, 1යි 25යි. දෙකක් ඉතිරි. තුන් රක් තුන 9යි, 2යි 11යි. එහෙනම් එකතු කරොත් 0යි 4යි 4යි 3යි 1යි. එහෙනම් වැය වෙන මුදල ඇවිල්ලා කොච්චරක් වැය වෙනවද? හොඳයි ගොඩක් කට්ටිය කියන කතාව හරි. ප්‍රමෝෂ ඔන්න මොකක් හරි සුළු කිරීමේ දෝෂයක් කරගෙන. හොඳයි සිතුම්ගේ කියන කතාවත් හරි. නෙතුකි කියන කතාව හරි. 13440 එන්න ඕන. 13440 දිනති මොකදත් හරිද? මනෝෂ හරි. නිහංස වැඩේ හරි. හොඳයි ගේසන්දු ඒ කතාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි 13440. යුනාල්ට මං හිතන්නේ ඒක කරගන්න බැරි වෙලාද කොහෙද? මං කැමතියි අපේ කට්ටිය එතන වගන්තිය ලියලා ගත්තොත් හොඳයි. නිකම්ම ගන්නේ නැතුව. හරි. ජනය බලන්න මේ වැරදුණු පියවර මොකක්ද කියලා. හරි. චාගි බලන්න මොකක්ද වැරදුනේ? කොතනද වැරද්ද තියෙන්නේ? ඒක රවුම් කරගන්න, ඒක නෝට් කරන්න. නිවැරදි කිරීම කරන්න ඉක්මනට. හරි. ඔන්න අච්චු පොතේ මම ඔයාලට දුන්න හෝම්වර්ක් එක. හරි. මමත් මම හිතන වැඩේ දැන් බලා ගන්න ඇති. හරි කියලා. හරි. අවශ්‍ය තැනකදී හරි දැන් මේ ගණන් වලදී නම් කෙලිම උත්තර ගන්න පුළුවන් ගුණ කරලා. මේ ගානේදී එකපාරම උත්තරේ ගන්න බෑනේ. ඒ නිසා මේ වගේ තැන් වලට වගන්තියක් ලියලා කරන එක වඩා හොඳයි. එකපාර නිකම්ම ගන්නේ නැතුව. මෙතනින් ගත්තේ මේ 384 කියන්නේ මොකක්ද? ඊළඟට මේ අපි ආපු 13440 කියන්නේ මොකක්ද? එතන ඒ වගේ තැන් වලට වගන්ති ලියලා ගන්නවා නම් හොඳයි. හරි. අඩුපාඩු හරි ගස ගන්න. ඔන්න අච්චුපතේ ඔයාලට මම කරන්නයි කිව්ව වැඩි. අච්චුපතේ ඔයාලට කරන්න කිව්ව වැඩි. හොඳයි. සිතුම් ලියමන අච්චුපතේ වැඩේ සම්පූර්ණ කළා තියෙන්නේ. හොඳයි. හරි. ඊට පස්සේ මම ඔයාලට කරන්නයි කිව්වා ටියුට් එකේ වැඩ. හරි. ටියුට් එකේ වැඩේ බලන්න කලින් හොඳයි. චමත් බලන්න මොකක්ද අවුල කියලා ඒ ටික නිවැරදි කරගන්න. හරිද වෙලාව ඇතිද දැන්? ඉදිරි කොටස ඉවර කරන්නද? හරි. ඉදිරියට යමුද එහෙමනම්? හරි. මම ටියුට් එකේ වැඩේ බලන්නට ප්‍රථමයෙන් මම අවසාන කොටස අවසන් කරලා ඉන්නම්. එතකොට මේ පාඩම අවසන් වෙන හින්දා. හරි. මාතෘකාව ලියමු එහෙමනම් අච්චු පොතේ වැඩ තව එක කොටසක් තියෙනවා. ඒකත් කරලා ඉවර කරන්න නදුලි. හොඳයි. හරි. මම එහෙමනම් ඉවර කරන්නම් අවසාන කොටස පොඩ්ඩක් මාතෘකාව ලියාගන්න. මාතෘකාව මෙන්න මෙහෙම. අපි එදා අන්තිමටම කතා කරා කොහොමද පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ කියන කතාව. ඊට අමතරව තව අර ගුණ කිරීමේදී තිබ්බ වගේම මේකෙදිත් අපිට තියෙනවා යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් 10 100 1000 වගේ 10 100 1000 ගුණාකාරයක් આવුත් ඒ වගේ සංඛ්‍යාවකින් බෙදාගන්නේ කොහොමද කියලා. ඒක කෙටි ක්‍රමයක් ඉක්මනටම ගන්න පුළුවන්. අර විදියට දීර්ඝ බෙදීමෙන් දුක් විඳින්න ඕනේ නැත. කෙලින්ම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ සමහරක් විට දැනටත් දන්නවා ඇති. අනුමාත්‍රකාව ලියන්න පූර්ණ සංඛ්‍යාවක්
10න් 100න් හෝ 1000න් බෙදීම. හරි පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදීම. මේ අපි කතා කරන අවසාන කොටස. බෙදීම යන අවසාන ගණිත කර්මය අපි මේ මාසෙදී වැඩ කරපු. අජීවතේ තියෙන මේ වාරේ අපිට කතා කරන්න තියෙන වැදගත්ම පාඩම. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩම. හරි මම උදාහරණයක් කිව්වොත් හිතන්න අපිට ලැබුණා 130 බෙදන්නයි කියලා ළමයි 10. 130 බෙදන්නයි කියලා 10. දැන් එතකොට කලින් වගේම ඕනේ නම් දීර්ඝ බෙදීමෙනුත් ඕක කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඕක කරන්න පුළුවන් කෙටි විදියකුත් තියෙනවා. සමහර කට්ටිය මේකේ උත්තරේ කෙලිම කියන්න දන්නවත් ඇති. කවුරු හරි දන්නවද උත්තරේ මොකද්ද කියලා? 130 10න් බෙදුවොත් තනුවර අනිත් පැත්තට ගියේ. තනුවර ಗುಣ කිරීම කරා. මේ කරන්නේ තනුවර බෙදීම. එහෙම නේද බලන්න තනුවර? ඔව් ගොඩක් කට්ටිය වැඩේ දන්නවා. හොඳයි සිතුම්ලේ වැඩේ දන්නවා. සලින වැඩේ දන්නවා. චෙනායි කියව කතාව හරි. ඔව් මනුෂ්‍ය කියන වැඩේ හරි. මොකද්ද වෙන්නේ? යම් සංඛ්‍යාවක් 10න් බෙදන්න කිව්වොත්. ඔව් මේකේ තියෙන 10ට බිංදුව 1යිනේ තියෙන්නේ. හොඳින් අහන්න. 10ට බිංදුව 1යිනේ තියෙන්නේ. මෙතන තියෙන එක බිංදුවකට මෙතන තියෙන අග බිංදුව එකක් අපිට පුළුවන් ඉවත් කරන්න. අපි කියනවා කපනවා කියලා. එක බිංදුවකට එක බිංදුවක් ඉවත් කරන්න පුළුවන්. මෙතන බිංදුව 1යිනේ තියෙන්නේ. එහෙනම් 130 10න් බෙදුවොත් මොකක්ද ඉතුරු වෙන්නේ? එක බිංදුවක් කැපුවට පස්සේ අන්න 13 විතරයි. පිළිතුර කෙලින්ම ගන්න පුළුවන් 13යි කියලා. අගට තියෙන බිංදුව එකක් නම් එක බිංදුවක් ඉවත් කරන්න පුළුවන්. ඇයි එක බිංදුවක් ඉවත් කරන්නේ 10ට ඉතින් තියෙන බිංදුව එකක් හින්දා. හිතමුකෝ මෙහෙම අපිට එනවා ළමයි 700 බෙදන්නයි කියලා 10යි. දැන් ඉතින් ඔයාලගේ අදහස් මොනවාද? 700 බෙදන්නයි කියලා එනවා 10යි. දැන් මොකද ඔයගොල්ලෝ හිතන්නේ? දැන් අපේ කට්ටිය හිතනවා මෙතන බිංදුව දෙකක් තියෙනවානේ බිංදුව දෙකම කපලා දාන්න වෙන උත්තරේ 7යි කියලා. උත්තරේ 7යි කියලා හිතනවා. එහෙමද? එහෙම වෙන්න බෑ. අන්න හරි. මොකද වෙන්නේ? 10 ඉන්නේ බෙදන්න යන්නේ. එතකොට 10ට තියෙන එක බිංදුවයිනේ. එහෙනම් මෙතන එක බිංදුවකට මෙතනිනුත් කපන්න ඕනේ බිංදු කීයද? බිංදු දෙකක් කපනවද? එහෙම කපන්න බෑ. මෙතන තියෙන එක බිංදුවක් නම් ඔයගොල්ලෝ මෙතනින් කපන්නත් ඕනේ. අන්න එක බිංදුව. එහෙනම් ඉතිරි වෙන්නේ මොකද්ද? 7 නෙවෙයි. අන්න හරි. ඔයගොල්ලෝ කිව්ව කතාව හරි. එහෙනම් පිළිතුර 70යි. මෙන්න පිළිතුර 70යි. එතකොට අර විදිහට දීර්ඝ බෙදීමෙන් බෙදලා දුක් විඳින්න ඕනේද? එහෙම අවශ්‍ය නැහැ. කෙලිම ගන්න පුළුවන්. හිතන්නකෝ මෙහෙම අපිට එනවා 5700ක් බෙදන්නයි කියලා 100. මොකෝ අපේ ළමයි හිතන්නේ 5700 බෙදන්නයි කියලා එනවා අපිට ඔන්න 100. දැන් මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මොකක් වෙයිද පිළිතුර එහෙම? 5700 බෙදන්නලු අපිට ඔන්න 100. එහෙමනම් අන්න හරි. සිතාර කියන කතාව. හරි. හොඳයි. දැන් හිමනම් කට්ටියට අදහසක ඉන්නවා. වැඩේ පැහැදිලි වුණා මොකද්ද මේ වෙන්නේ කියලා. 100 බිංදු දෙකක් තියෙන හින්දා එතන බිංදු දෙකකට මෙතනිනුත් බිංදු දෙකක් ඔන්න කපලා දැන්. මෙතන බිංදු දෙකක් තියෙනවා. මෙතන බිංදු දෙකක් කපාද්දි මේ පැත්තෙනුත් බිංදු අන්න දෙකක් යපුවා. එහෙනම් ඔයගොල්ලෝ කිව්ව කතාව හරි. පිළිතුර කීයද? අන්න ඒවි 57ක් කියලා. අන්න ඒවි පිළිතුර 57ක් කියලා. හරි. හිතමුකෝ අපිට මෙහෙම. අපිට එනවා 13000ක් බෙදන්නයි කියලා 100. අපි ළමයි කල්පනා කරලා දෙමුකෝ බලන්න අදහස. 13000ක් බෙදන්නලු අපිට 100. 13000ක් බෙදන්නලු අපිට 100. හොඳයි. ඔව්. හොඳයි. කට්ටිය අදහස කියනවා. හොඳයි. මෙතන ඉන්න බිංදු දෙකයිනේ. එහෙනම් මෙතනනොත් බිංදු දෙකක් ඉවත් කරන්න. හරි දැන් කියන කතාව හරි. හොඳයි. එහෙනම් උත්තරේ කීයද? ඉතිරි වෙන්නේ 130. හරි. හොඳයි. නිතුණි ඔන්න දැනුයි මං හිතන්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ දැනුයි හැටලා තියෙන්නේ. හරි. විරෝල් කියන කතාව හරි. 130ක් තමයි උත්තරේ. ඔන්නරි කියන කතාව හරි. සමලි කිව්ව කතාව හරි. හොඳයි. මං හිතනවා අක්ක උදව් කරලා නැතුව ඇති කියලා. 130 තමයි.
අන්න හරි. නිමාෂ කියන කතාව හරි. 130. මෙතන බිංදු දෙක ගන්න මෙතනට බිංදු දෙකක් අන්න ඉවත් කරා. හරිද? හිතමුකෝ අපිට මෙහෙම આવොත් අපිට එනවා හිතන්න 15000ක් බෙදන්න කියලා 1000. 15000ක් බෙදන්නයි කියලා 1000. 15000ක් බෙදන්නයි කියලා 1000. ඕකේ මොකක් වෙයිද පිළිතුර එහෙම? ඔව් ඕකේ පිළිතුර මොකක් වෙයිද? දැන් 1000න් අනේ. දැන් 1000න් බෙදන්න තියෙන්නේ. හරි. මෙතනින් ඔන්න දැන් වැඩේ පැහැදිලි. මෙතන තියෙන බිංදු 3 10ට බිංදු 3ක්. එහෙනම් මෙතනොත් බිංදු කීයක් කැපෙන්න ඕනද? බිංදු 3ක් කැපෙන්න ඕනේ. එහෙනම් මෙතන බිංදු 3කට ඔන්න අපි මෙතනොත් බිංදු 3ක් ඉවත් කරා. එහෙනම් ඉතිරි වෙන්නේ කීයද? අපිට 15. ඔන්න අපිට ඉතුරු වෙනවා කීයද? පිළිතුර 15. හරිනේ. අමාරු දෙයක් නන් නෙවෙයි. එහෙනම් මේක 7000 බෙදන්නයි කියලා එනවා ළමයි 1000. ඒකේ උත්තරේ හංසක මොකද වෙන්නේ? ඔව් ප්‍රමෝෂ අදහසක් දෙනවා. හරි. දැන් කට්ටියට ඒක පැහැදිලි. දැන් තනුවර වැඩේ අපැහැදිලි නැතුව ඇති. පැහැදිලි ඇති මොකක්ද උනේ කියලා හිමනවා. එහෙනම් 10න් බෙදද්දි එක බිංදුවක් ඉවත් වෙනවා. 100න් බෙදද්දි බිංදු දෙකක් ඉවත් වෙනවා. 1000න් බෙදද්දි බිංදු තුනක් ඉවත් වෙනවා. ඕක තමයි වෙන කාරණේ. පැහැදිලිනේ චූටි වැඩක් නේ. හරි. උදාහරණ ටික දාගමු. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද දාගන්න ඕන පිළිවෙල කියලා. හරි රතු පෑන හෝ පාට පෑනකින් උදාහරණ ටික දාගන්න. ඊපස්සේ මම තනිව කරන්න ඔයගලන්ට අවස්ථාවක් දෙන්න. ටක් ගාලා දාන්න. හරි. දැන් ඔයගලන්ගේ අවස්ථාව එහෙමනම් ඔන්න මේ දැන් කියලා දුන්න කාරණේ. සංඛ්‍යාවක් 10න් ඒත් එකම 100න් ඒත් එකම 1000න් බෙදෙන විදිය ගැන. හරි. චූටි ඉස්සන් පිරවීමක් තියෙනවා ඔයගලන්ට කරන්න. බලමු කල්පනාවෙන් කරන්න. පටලව ගන්න නැතුව. හරි අපි බලමු එහෙමනම් අපේ කට්ටිය උදව් ගන්න නැතුව අක්කලාගෙන් උදව් ගන්න නැතුව තනිව කරමුකෝ බලන්න. හරි සාකච්ඡාව පටන් ගන්නවා එහෙමනම්. හොඳයි බහුතරයක් කට්ටිය ඉවරයි දැන්. හරි 5300 අපිට බෙදන්නලු 100. එහෙනම් පළවෙනි ස්ථානට ගැලපෙන අගය මොකද කියන්නේ? 5300 බෙදීම 100. බිංදු දෙකක් නිවත් වෙන්න ඕනි. ඔව් එහෙමනම් පිළිතුර ගොඩක් කට්ටිය කියලා තිබ්බා. මෙන්න මේක කියලා. හරිනම් හරි දාගන්න වැරදි නම් වැරදි දාලා නිවැරදි කිරීම කරන්න. හරිද බලන්නකෝ මෙතුන් මම හිතනවා හරි ඇති කියලා. ඔව්. හරි. ඔන්න එහෙමනම් පළවෙනි එක. හරි. හොඳයි. ඊළඟ කාරණේ. යම් සංඛ්‍යාවක් බෙදනවලු 10න් එතකොට පිළිතුර 65ක් වෙනවා. එහෙමනම් ඒ අදාළ සංඛ්‍යාව කුමක් වෙන්න ඕනේ? හොඳයි. ගොඩක් කට්ටියගේ උත්තරේ ඇවිල්ලා කියන්නේ මෙන්න මේකලු. චමත් මම හිතනවා වැඩේ හරියට කියලා.
උත්තරය ඇවිල්ලා 650ලු. 650ලු. ඇයි මෙතන 65ක් එන්න නම් මෙතන 10න් නම් බෙදලා තියෙන්නේ. එක බිඳුවක් තමයි කැපිලා තියෙන්නේ. එක බිඳුවයි කැපිලා තියෙන්නේ. එහෙමනම් මේ 65ට එන්න ඕනේ තව එක බිඳුවක්. තියෙන්නේ නැත්තේ මෙතන එක බිඳුවක්. එහෙනම් ඒ ඇවිල්ලා 650 වෙන්න ඕනේ. හරි. මොකද එක බිඳුවක් මේ කැපිලා තියෙන්නේ. එහෙනම් අමතර එක බිඳුවක් තමයි මෙතනට වැඩිපුර එන්න ඕනේ. ඊළඟ එක 1700 යම් සංඛ්‍යාවකින් බෙදුනාම පිළිතුර 17ක් වෙලා. ඒ කියන්නේ බෙදුනට පස්සේ උත්තරේ 17ක් වෙනවා කියන්නේ මෙතන බිඳු දෙකක්ම ඉවත් වෙලා. බිඳු දෙකක් ඉවත් වෙන්න නම් අපි 10න් බෙදලා හරිනවද? නෑ. එහෙනම් කීයද බෙදන්න ඕනේ? ඔව්. ගොඩක් කට්ටියගේ උත්තරේ ගැලපෙනවා 100යි කියන උත්තරේ. ඒකත් හරි. ඔන්න ප්‍රශ්නක 3. හොඳයි. සතුටුදායකයි මේ දේ හරි. අංක 4 හිතන්න ආපහු. යම් සංඛ්‍යාවක් බෙදුවාම 1000න් උත්තරේ 11 වෙලා තියෙනවා. උත්තරේ 11 වෙලා. ඒ කියන්නේ ළමයි මේක 1000න් බෙදනවා කියන්නේ බිංදු කීයක් කැපෙනවා කියන එකද? බිංදු 3ක් කැපෙනවා කියන එකනේ. එහෙමනම් මෙතන මොකද්ද මුලින් තියෙන්නේ නැත්තේ? 11ට අමතරව තා මොකද්ද තියෙන්නේ නැත්තේ? බිංදු 3ක් තියෙන්නේ නැති. එහෙනම් මොකක්ද පිළිතුර? 11 පිටිපස්සට බිංදු 3ක් දැම්මොත් 11000. ඔගොල්ලෝ කියන කතාව හරි. එහෙනම් තියෙන්න ඕනේ කීයද? 11000. හරි. නිතුරු කියන කතාව හරි. 11000 තමයි තියෙන්න ඕනේ. එහෙනම් 11000ක් 1000න් බෙදුවොත් තමයි පිළිතුර 11ක් වෙන්නේ. ඒක හරි. හොඳයි. සිතුම්ලි මං හිතන වැඩේ සාර්ථක ඇති කියලා. හරිනේ. එහෙනම් 11000 බෙදීම 1000 බිංදු 3ක් ඉවත් වුණා. පිළිතුර 11ක් එයි. හරි. ඊළඟට අංක 5. ඔන්න දැන් හිතන්නකෝ 83000 බෙදීම යම් සංඛ්‍යාවක් පිළිතුර ඇවිල්ලා තියෙනවා 8300ක්. එතකොට මේ 83000 බිංදු කීයක් කැපිලාද? උත්තරේ 8300යිනේ. බිංදු 3ම කැපිලා නැහැනේ. එක බිංදුවයි කැපිලා තියෙන්නේ. එක බිංදුවයි අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මේක කීයෙන් වෙන්නේ නැද්ද බෙදන්නේ නැත්තේ? එක බිංදුවයිනේ කැපෙන්නේ යන්නේ. හරි. එහෙනම් ගොඩක් කට්ටිය කියන උත්තරේ හරි. කීයද බෙදෙන්නේ නැත්තේ? එහෙමනම් මේක අන්න 10යි. එතකොට තමයි එක බිංදුවක් ඉවත් වෙලා 8300 ඉතිරි වෙන්නේ. හරිද? හොඳයි. ගොඩක් කට්ටිය ඒකත් සාර්ථකයි. දැන් අන්තිම කතන්දරේ. 65 බෙදීම යම් සංඛ්‍යාවක් උත්තරේ 65යි. හරි කතාවක්. එතකොට මේකේ බිංදු නෑනේ කපන්නේ. දැන් කට්ටිය කල්පනා කරනවා එහෙම. ඔව්. කට්ටිය කල්පනා කරනවා අන්න එහෙම. හොඳයි. ගොඩක් කට්ටියට අදහසක් තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. නෑනේ. බිංදු කීයක්වත් නෑනේ. ඒ නිසා මොකක්ද අනේ මේ වෙලා තියෙන්නේ. හොඳයි. ගොඩක් කට්ටිය සී කල්පනාව තිබිලා තියෙනවා. එහෙනම් 65 කීයෙන් බෙදුවොත් දානේ 65ම වෙන්නේ. බිංදුවෙන් බෙදුවොත් නම් නෙවෙයි. හරි. අපේ ළමයන්ගේ ඔළුව හරියට වැඩ කරනවද බලන්නයි මම මේක දුන්නේ. හොඳයි. ගොඩක් කට්ටිය සාර්ථකයි. 65 බෙදීම 1. ඇයි අනේ බිංදු කැපිලා නෑනේ. එහෙනම් මෙතන බිංදු තියෙන්න පුළුවන්ද? බැහැ. 1 විතරයි. 65 එකෙන් බෙදුවොත් ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදුවොත් එම සංඛ්‍යාවමයි. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඕනෑම සංඛ්‍යාවක් එකෙන් බෙදුවොත් එම සංඛ්‍යාව. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක පරීක්ෂා කරන්නයි මම ඔයගලන්ට දැන් දුන්නේ. හරිද? සාර්ථකයි. එහෙමනම් ගොඩක් කට්ටිය. හරි. ඒ ටික ඔක්කොමලා අරුබුදයක් නැත. ඒ ටික හරි. හොඳයි. මෙන්ඩිස් රැටේ ඔක්කොම ටික හරියට දෙනවා. හොඳයි. යුනාල් හරි. පහම හරියට දෙනවා. හරි. ඔක තමයි මට අවසාන වශයෙන් කියන්න අවශ්‍ය උනේ සංඛ්‍යා බෙදීම යන. බෙදීම කියන ගණිත කර්මය යන. හරිද? හරි. හොඳයි. එකක් සමහරක් අයගේ වැරදිලා තියෙනවා. හොඳයි. අඩුපාඩු ටික නිවැරදි කිරීම ටික ඉක්මනට කරමු. හරි. එතනින් පස්සේ මම යනවා දැන් බලන්න ටියුට් එකේ වැඩේ. ගිය සතියේ අන්තිමටම දුන්න කාරණේ. සෙන්සුරාදා දවසේ අන්තිමටම නතර කරපු දවසේ ටියුට් එකේ මම කරන්නයි කියලා කිව්වා වගේ මතක. පිටු අංක 8 විතරද කරන්න කිව්වේ 8යි 9යි දෙකම කරන්න කිව්වා. 8 විතරද? නෑනේ. 8යි 9යි දෙකම කරන්න කිව්වනේ. එහෙම නේද අන්තිමට නතර වුනේ? ඔව් 8 9 දෙකම කරන්න කිව්වා. හරි අපි වැඩිත් බලමුද එහෙනම්
දැන් හරිනේ අඩුපාඩු ටික නිවැරදි කිරීම ජනාය හරිනේ ගණන් 6ම හරි හොඳයි මම යනවා ටියුට් එකේ වැඩේ බලන්න එහෙමනම් දිනිති ඒ ටික හරිනේ ඔක්කොම අවසාන එකද දන්නේ අවුලක් කරගත්තේ හරි මම හිතනවා අපේ ළමයි සම්පූර්ණයෙන් වැඩ කොටස අවසන් කරලා ඇති භාගෙට ඉවර කරලා නැතුව ඇති හරි හොඳයි ටියුට් එක ගන්නකෝ දැන් හරි ටියුට් එකේ යමු අපි බලන්න පිටු අංක 8ට සංඛ්‍යා බෙදීම යටතේ පිටු අංක 8 එන්න පිටු අංක 8ට පිටු අංක 8 ප්‍රශ්න අංක 1 අපිට ඕන තිබ්බා බෙදීම කාරණේ අපි යමු බලන්න බෙදීමට එහෙමනම් හරි මම හිතනවා පළවෙනි කතාව නම් වර්ධින කිසිම හේතුවක් නැහැ අපේ ළමයි අනිවාර්යෙන් ඒක නම් හරි ඇති කියලා. 8 බෙදීම ඔව් 8 බෙදීම 4 මොකද අපේ කට්ටිය කියන්නේ පිළිතුර කීයක් එනවා නේද? 8 බෙදීම 4 පිළිතුර 8ට 4 කොටවල් ඒවි දෙකක්. එහෙම නේද? 8ට 4 කොටවල් 2යි එන 4ක් 2 8යි ඉතිරි බිඳුව. එහෙනම් ලබ්ධිය එහෙම නැත්නම් පිළිතුර වෙන්නේ කීයද? 2 වෙන්න ඕන. ශේෂය ඇවිල්ලා එකක් වෙන්න ඕනේ. මම මේ අමතර කාරණයක් කිව්වේ. ඔයගලන්ට මේ වචන දෙක මතක් කරන්න ඕනේ හින්දා. ශේෂය ඇවිල්ලා බිඳුව, ලබ්ධිය ඇවිල්ලා 2. පිළිතුර ඇවිල්ලා 2යි එහෙමනම්. වැඩේ හරිනේ. ඒක මම හිතනවා කට්ටිය හැමෝම හරියට කියලා. හරි. ඔයගොල්ලෝ කියන උත්තරේ හරි. පිළිතුර ඇවිල්ලා එහෙමනම් ඒවි කීයක්ද? 2යි කියලා. මෙන්න අද නම් මට වෙන මැසේජ් එකක් දාන්නකෝ මම කියන්න. හරි. ඔමෙත් මම හිතනවා වැඩේ සාර්ථක ඇති කියලා. සිතුම්ලි හරි. මම හිතනවා නිදිමත නැතුව ඇති කියලා. සමහර කට්ටිය මට පේනවා ඈනුන් ඇර ඉන්නේ නිදිමතේ වගේ ඉන්නේ. දැන් වෙලාව 10යි. ඒත් අපේ කට්ටිය ඈනුන් ඇර ඉන්නේ සමහර කට්ටිය මට හිතෙනවා. හොඳයි. ඊළඟට ගැටළු අංක 2. ගැටළු අංක 2. හරි. ටගල බලමු. ගැටළු අංක 2 එහෙමනම්. හරි. ගැටළු අංක 2 10 බෙදීම 2. මොකද අපේ කට්ටිය හිතන්නේ 10ට 1ට 2 කොටවල් නැහැ නේ. එහෙනම් 5යි. එහෙනම් දෙවරක් 5 10යි. ඉතිරි නැහැ. එහෙනම් පිළිතුර දෙවෙනි එකට අදාළව 5. ඒකත් වැරද්දක් නැහැ. 2ට 4 කොටවල් නැහැ. 20ට බැලුවා 4 කොටවල් 4 වරක් කීයද? 4 වරක් 5. හැබැයි මේ 5 එන්න ඕනේ කට්ටිය බිඳුවට කෙලින්. හොඳේ. 2 උඩින් දාන්න එපා. පිළිවෙලකට දාන්න. මොකද අපි මේක බලන්නේ සම්පූර්ණ සංඛ්‍යාවට. ඒ නිසා මේ බිඳුවට උඩින් 5 දාන්න. මේ බිඳුවට උඩින් 5 දාන්න. 4ක් 5 20යි. එහෙනම් ඉතිරි නැහැ. එහෙනම් පිළිතුර ඒකෙත් 5ම තමයි. රෝමාංක 4ට අදාළව 1ට 3 කොටවල් නැහැ ළමයි. එහෙනම් 18ටමනේ බලන්නේ. 18ට 3 කොටවල් 6යි. ඒක එන්න ඕනේ මේ 8ට ඉහළින්. හරිද? 8ට ඉහළින් තමයි 6 එන්න ඕනේ. එහෙනම් 3 වරක් 6 අන්න ඒවි 18ක්. පිළිතුර එහෙමනම් 6යි. ඉතිරිය ශූන්‍යයි. ඉතිරිය බිඳුවයි. හරිනේ. ඒකත් අර්බුදයක් නෑ කට්ටියට. ඒකෙත් හරිනේ. එන පළවෙනි එක දෙවෙනි. මම හිතනවා රතු පෑන අරන් අපේ ළමයි වැඩේ කරගෙන යනවා ඇති දැන් පිළිවෙලකට. දැන් ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙන මේ අපි වැඩ කරන 6 වෙනි දවස අද. දැන් මේ වෙනකොට මගෙත් එක මොකක්ද වෙන්න ඕනි කියන පිළිබඳ අවබෝධයක් ඔයගලන්ට තියෙන්න ඕනේ. හරිද? හරි. ඊළඟට යමුකෝ බලන්න රෝමාංක 5ට 42 බෙදන්නලු දෙකෙන්. එන මුලින්ම 4ට 2 කොටවල් 4ට 2 කොටවල් 2යි. දෙවරක් 2 4යි. ඉතිරි වුණා බිඳුව. එහෙනම් දැන් මොකද ඊළඟට වෙන්නේ? 2 කඩාගෙන වැටෙනවා කිව්ව පල්ලෙහාට. ඔන්න 2 කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. 2ට 2 කොටවල් කීයද? අන්න 1යි. දෙවරක් 1 2යි. එහෙනම් ඉතිරි ශූන්‍යයි ඉතිරි බිඳුවයි. පිළිතුර එහෙමනම් 21යි. පිළිතුර එහෙමනම් ඔන්න 21යි. පිළිතුර ඇවිල්ලා 21යි. පිළිතුර ඇවිල්ලා එහෙමනම් ඔන්න 21යි. හරි නේද? හොඳයි. වැඩ කට්ටිය ඒකත් සාර්ථකයි.
හරි. ඊළඟට රෝමාංක 6 65 බෙදීම 5. 65 බෙදීම 5. 6ට 5 ගොඩවල් 1යි. පසරක් 1 5යි. ඉතුරු 1යි. දැන් මේ 5 කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. දැන් 15ට. 15ට ළමයි 5 ගොඩවල් 3යි. පසරක් 3 අන්න 15යි. එහෙනම් මොකක්ද පිළිතුර? හරි මොකක්ද පිළිතුර? අන්න 13යි. රෝමාංක 6ට අදාළ උත්තරේ 13. ඔයගොල්ලෝ කිව්වා හරි. 7 වෙනි කාරණේ 8 වරක් කරේ. 8 වරක් කරේ. 3ට 8 ගොඩවල් නැහැ කෙලින්ම 32ට බලන්න. 32ට 8 ගොඩවල් ඔව් 32ට 8 ගොඩවල් කීයද? 4යි. ඒ 4 එන්න ඕනේ 2ට උඩින්. හරිද? 3ට උඩින් නෙවෙයි. 4 8 32යි. එක කොටුවට එක ඉලක්කම ගානේ පිළිවෙලකට අපේ ළමයි වැඩේ වෙනවා ඇති කියලා මං හිතනවා. ඔන්න රෝමාංක 7. හරිනේ. ඔන්න රෝමාංක 7. අන්තිම කතාව. රෝමාංක 8. 9 වරක් කරේ. 9ට 9 ගොඩවල් අනේ 1යි. සමහර කට්ටිය එකපාර දාන්නේ නැති. මම නම් එකින් එක දානවා. 9 වරක් 1 9යි. ඉතිරි බිඳුවයි. දැන් මේ 9 කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. දැන් 9යි. 9ට 9 ගොඩවල් 1යි. 9 වරක් 1 9යි. එහෙනම් රෝමාංක 8ට පිළිතුර 11යි. මේව ටික නම් අපේ ළමයි වරදින්නේ කිසිම හේතුවක් නැහැයි කියලායි මම නම් හිතන්නේ. ඔක්කොම අල්ලා හරියට කරන්නේ නැති. නමුත් ඉතින් එක්කෙනෙක්ට හෝ ඔක අමාරු වේවි කියලා හිතලායි ওই ගණන් ටිකත් මම දුන්නේ. හරිනේ ගැටලුව 8න් 8ම හරිනේ. හොඳයි. සිතුම්බි හොඳයි. ඔක්කොම ටික හරි ගිහිල්ලා තියෙනවා. චෙනාය හරි. ඔක්කොම හරි. හොඳයි. තනුවර නෙතුනේ ඒ ටික සම්පූර්ණ කළා තියෙනවා. හොඳයි. ඔන්නරි වැඩේ හරි. ඔමෙත් මොකෝ තත්ත්වය හරිද? සම්පූර්ණ කරලා ඇති කියලා හිතනවා. සමලි නිම්ෂාන් හරි. මහේෂ පමෝෂ මොකෝ තත්ත්වය? චමත් මොකෝ තත්ත්වය හරිනේ වැරදිලා නෑනේ එකක්වත්. හරි. හොඳයි. ඔන්න එහෙමනම් පළවෙනි කතාව. දෙව්මි හරි. මනුෂ්‍ය හරි. ශනිදි මොකෝ තත්ත්වය? හරි. ඔන්න එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ ඔන්න කෙටි ප්‍රශ්න ටිකක්, ලේසිම ප්‍රශ්න ටිකක්. හොඳයි. මම යනවා ඉදිරියට. මම යනවා ප්‍රශ්නාංක 2ට එහෙමනම්. හරි. ප්‍රශ්නාංක 2 අපිට කියනවා ටොෆි 5 බැගින් ටොෆි 50ක් ළමුන් කී දෙනෙක් අතරේ බෙදිය හැකිද කියලා. ඉතින් කලින් කතාවම තමයි. මොකද්ද කලින් කතාවම කියන්නේ? ඉස්සල්ලත් කරේ ඔය වගේම වැඩක් ඉතින්. හරි. ටොෆි 5 බැගින් ටොෆි 50ක් ළමුන් කී දෙනෙක් අතර. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔය කියන 50 අපි ළමයි කී දෙනෙක් අතර බෙදලා දෙන්න ඕනේද? ළමයි බෙදලා දෙන්න ඕනේ 5 දෙනෙක් අතර. එන එක ළමයට කීය ගන්නද? 5ට 5 ගොඩවල් 1යි. පසරක් 1 5යි. ඉතිරි බිඳුවයි. බිඳුව කඩා වැටෙනවා පල්ලෙහාට බිඳුවට 5 වනේ බිඳුවයි. පසර බිඳුව බිඳුවයි ඉතිරි නෑ. එහෙමනම් ළමුන් කී දෙනෙක් අතරේ බෙදා දෙන්න පුළුවන්ද? ළමුන් ඔව් කී දෙනෙක් අතරේද? දහ දෙනෙක් අතර. ළමුන් 10 දෙනෙක් අතරේ ඕක බෙදන්න පුළුවන්. හරි. නැහස කියන කාරණේ හරි. සිතුම්ටි කියන කාරණේ හරි. 10 දෙනෙක් අතර බෙදන්න පුළුවන්. ඊළඟ කාරණේ. එක් ළමයෙක්ට ටීක් බෝල 4 බැගින් ටීක් බෝල 84ක් ළමයි බෙදිය හැකි ළමයි ගණන කොච්චරද? ඒ විදියටම 84 එහෙමනම් අපි දැන් 4ෙන් බෙදා ගන්න ඕනේ. 8ට 4 ගොඩවල් 2යි, 2 වරක් 4 8යි, ඉතිරි බිඳුවයි. 4 කඩා පාත් වුණා පල්ලෙහාට. 4ට 4 ගොඩවල් 1යි, 4 වරක් 1 4යි, ඉතිරි බිඳුවයි. එහෙනම් ළමුන් කී දෙනෙක් අතරේ බෙදන්න පුළුවන්ද? 21ක් අතර. හොඳයි. සලින කියන කාරණේ හරි. ළමයි 21ක් අතරේ ඔක බෙදන්න පුළුවන්. ළමයි 21 දෙනෙක් අතරේ ඔක බෙදලා දෙන්න පුළුවන්. හොඳයි. ඔන්න ප්‍රශ්නාංක 3ට අදාළ පිළිතුර. තනුවර හරි. ඔන්න ගැටළු අංක 3. එතනින් පස්සේ අපි යනවා ගැටළු අංක 4. ඔන්න සංඛ්‍යා 3ක් සහිත පූර්ණ සංඛ්‍යාවක් බෙදෙන විදිය ගැන. හරිනේ. දෙකට අංක දෙකට උත්තරේ 10යි, අංක 3ට උත්තරේ 21. අරුබුද නැතුව ඇති කියලා මම හිතනවා මේ ටික නම්. හරි. එතනින් පස්සේ ප්‍රශ්න අංක 4ට යන්නම්.
ඔන්න තවදුරටත් බෙදීම. එකට නෑ දෙකේ කොටවල් අපි 15ට බලමු. එහෙමනේ 15ට දෙකේ කොටවල් 7යි. ඒ 7 එන්න ඕනේ 5ට උඩින්. දෙවරක් 7 14යි ඉතිරි 1යි. 6 කඩාපාත් වුණා පල්ලෙහාට. එහෙනම් 16. එහෙනම් 16ට දෙකේ කොටවල් 8යි. දෙවරක් 8 16. එහෙනම් ඉතිරි කීයද? 0. ඔගොල්ලෝ කිව්ව කාරණේ හරි. රෝමාංක 1ට උත්තරේ 78. හොඳයි. ඉස්සරහට බිඳුවක් දාලා තිබ්බට කමක් නැහැ. සමහර කට්ටිය 0.78 දාලා ඇති. 78 විතරක් දාලාත් ඇති. ගැටලුවක් නැහැ. ඉදිරියට බිඳු දැම්මට වැරද්දක් නැත. රෝමාංක 2. 4ට දෙකේ කොටවල් 2යි. දෙවරක් 2 4යි ඉතිරි 0යි. 2 කඩාපාත් වුණා පල්ලෙහාට. 2ට දෙකේ කොටවල් 1යි. දෙවරක් 1 2යි ඉතිරි 0යි. මේ බිඳුව 3 කඩාපාත් වුණා පල්ලෙහාට. බිඳුවට දෙකේ කොටවල් නැහැ 0යි. දෙවරක් බිඳුව 0යි. ඉතිරි නැහැ 0යි. එහෙනම් පිළිතුර 210යි. පිළිතුර 210යි. ඔන්න රෝමාංක 2ට අදාළ කාරණේ. ඒකත් හරි. ඒකත් හරි. රෝමාංක 3 ඔන්න දැන් ඊළඟ කාරණේ. 271 බෙදීම 4. එහෙමනම් මුලින්ම 2ට 4 ගොඩවල් නැත. 2ට 4 ගොඩවල් නැත්නම් අපි 27ට බලමු. 27ට 4 ගොඩවල් බලමු. එහෙනම් 27ට 4 ගොඩවල් 4 වරක් 6. ඒ 6 දාන්නේ 7ට ඉහළින්. 4 වරක් 6 24යි. ඉතිරි වෙනවා කීයක්ද? අන්න 7න් 4ක් අඩු කරොත් 3ක්. ඉතිරි වෙනවා කීයක්ද? 3ක්. දෙකෙන් දෙකක් බිඳුවයි. එක කඩාපාත් වෙනවා පල්ලෙහාට. දැන් එහෙමනම් 31යි. 31ට 4 ගොඩවල් බලමු. මොකද කියන්නේ? 31ට 4 ගොඩවල් 4 වරක් 8ද? නෑ. 4 වරක් 5 නෙවෙයි. 4 ගොඩවල්නේ බලන්නේ. 31ට 4 ගොඩවල්. ඔව්. චාගේ කියන උත්තරේ හරි. හොඳයි. තනුවර හොඳයි. 4 වරක් 7. 4 වරක් 7 අන්න 28යි. ඉතිරි වුණා කීයක්ද? දැන් නම් 1න් 8ක් බෑ. 11න් 8ක් බලන්න වෙනවා. එහෙමනම් කීයද? 3යි. එහෙමනම් කීයද? ඉතිරි 3. එහෙනම් ඔන්න දැන් පිළිතුර පොඩි වෙනසක්. දැන් කලින් නම් ඉතිරිය බිඳුවක් හරියටම බෙදුණා. ඉතුරු නැහැ කීයක්වත්. දැන් නමුත් ඉතුරු වුණා. එහෙනම් පිළිතුර ඒ කියන්නේ ලබ්ධිය 67යි. එහෙනම් 67යි. ඉතුරු කීයද? අන්න 3යි. ඉතුරු කීයද? අන්න 3යි. අන්න පිළිතුර. අන්නේ පිළිතුරේ වෙනසක් කලින් උත්තර දෙකට වඩා තියෙනවා. කලින් එකේදී ඉතිරුවක් උන්නේ හරියටම ඉතිරිය ශූන්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඉතිරිය බිඳුවක් එන්නම උනා. නමුත් මේකෙදි කාරණයක් තියෙනවා. එන පිළිතුර 67යි. එහෙම නැත්නම් ලබ්ධිය 67යි. ශේෂය එහෙම නැත්නම් ඉතුරු 3යි. හරිද? ඔන්න පිටු අංක 8 ගණන් සියල්ලම කරා. පිටු අංක 8ට අදාළව ඔයගලන්ට කරන්න කිව්ව කාරණේ. හරිනේ? ඒ ටික අර්බුදයක් නැත. ඒ ටික ඉවරයි. හරි. ඔක්කොම ටික හරි. හොඳයි. දෙවමි. හොඳයි. දැන් යන්නම් පිටු අංක 9ට එහෙමනම්. මම ඉදිරියට යනවා එහෙමනම්. හරි. සිතුම්ලේ හරි. ඉදිරියට යනවා. වෙලාව හරිනේ. ඇතිනේ වෙලාව. වැරද්දක් තිබ්බොත් හදාගන්න. හරි. පිටු අංක 4 පිටු අංක 9 හරි. පළවෙනි කාරණේ 850ක් බෙදන්නලු කීයෙන්ද? 5න්. හරිද? අපි එකක් බලමු එහෙමනම්. මුලින්ම පස්සරච්චක්කරයෙන් බෙදන්නනේ තියෙන්නේ. පස්සරච්චක්කරය ලේසි අපිට බෙදන්න පුළුවන්. හරි. ඒකට අදාළව එහෙමනම් 8ට 5 ගොඩවල් 1යි. පස්සරක් 1 5යි. ඉතිරි 3යි.
පහ කඩාපාත් වුණා 15ට. එහෙනම් දැන් 35යි. 35ට පහේ ගොඩවල් 7යි. 4 5 35යි. ඉතිරි බිඳුවයි. මේ බිඳුවත් කඩාපාත් වුණා පල්ලෙහාට. එහෙනම් බිඳුවට නෑ පහේ ගොඩවල් බිඳුවම තමයි. පස්සර බිඳුව බිඳුවයි ඉතුරු බිඳුවයි. එහෙනම් පළවෙනි එකට උත්තරේ ඔව් ඔයාලා කියන කාරණේ හරි 170. පළවෙනි එකට අදාළ පිළිතුර 170. ගොඩක් කට්ටිය වැඩේ හරි. යුනාල් එන්න ඕනේ අපිට 170 නේද? යුනාල්ගේ උත්තරේ පොඩි වෙනසක් තියෙනවා නේද? හරි. ඔන්න රෝමංක 4 පිළිතුර. චෙනාය වැඩේ හරි. ඔන්න රෝමංක 4ට අදාළ පිළිතුර. හරි. ඊට පස්සේ යන්නකෝ බලන්න. ඊළඟ වැඩේ බලන්න එහෙමනම් 6ට 6 ගොඩවල් 1යි. 6ට 6 ගොඩවල් 1යි. 6 වරක් 1 6යි. ඉතිරි බිඳුවයි. දෙක ගත්ත 15ට. දෙකට 6 ගොඩවල් නැහැ බිඳුවයි. 6 වරක් බිඳුව බිඳුවයි. ඉතුරු වෙනවා 2ක්. 4 ගමු 15ට. 24ට 6 ගොඩවල් 6 වරක් 4 24යි. එහෙමනම් පිළිතුර 104යි. ඔගොල්ලෝ කිව්ව කාරණේ හරි. රෝමාංක 5ට උත්තරේ 104 තමයි. උත්තරේ 104. ඔගොල්ලෝ කිව්ව කාරණේ හරි. අංක 6 7 වරක් චක්‍රයෙන් බෙදීම. 3ට 7 ගොඩවල් නැහැ කෙලින්ම 37ට බලමු. 37ට 7 ගොඩවල් එවනම් 7 වරක් 5. 5 දාන්නේ 4 උඩින්. හරි. 4 5 35යි. අඩු කරොත් ඉතිරි දෙකක් එයි. එක කඩාපාත් වුණා 15ට අන්න 21යි. 21ට 7 වරක් 3යි. 7 වරක් 3 ඒ 21ක්. හොඳයි රෝමාංක 6ට අදාළ පිළිතුර එහෙමනම් 53ක් එයි. ඔන්න ප්‍රශ්නාංක 4 අවසාන කොටස් 3. රෝමාංක 4 5 6. පිළිතුර 53යි. හරිනේ මේ ටිකත් ඒ බෙදීමත් මං හිතනවා එක්කෙනෙක් හෝ මේකේ ගැටලුකාරී තැනක ඇති. සමහරක් විට බෙදන්න කියලා චක්‍රේ බැරි හින්දා ප්‍රශ්න ඇති. හැබැයි බහුතරයක් මේ ටික නම් හරි ගිහිල්ලා ඇති. එක්කෙනෙක් දෙන්නෙක් හරි අමාරුවේ වැටිලා ඇති. හොඳයි තනුවර වැඩේ ඔක්කොම ටික හරි. හොඳයි. චමත් හරි. දැනට අවුලක් නැත. ඔක්කොම ටික හරි. සිතුම්ලි වැඩි ටික හරිනේ මෙතනට වෙනකන් නෙතුනේ. හරි. මෙතනට වෙනකන් අවුලක් නැත. දිනති ඔක්කොම ටික හරි මෙතනට වෙනකන්. ඒ කියන්නේ දීර්ඝ බෙදීමේ ප්‍රශ්න නැත. ඒ ටික කරගන්න පුළුවන් දැන්. හරි. යන්නම් ඊළඟ වැඩේට අඹගෙඩි 423ක් පෙට්ටි 3කට සමානව ඇසුරු විට එක් පෙට්ටියක අඹගෙඩි කීයක් තිබේද? එතකොට අඹගෙඩි තියෙනවා 423ක්. පෙට්ටි 3කට නේ දාන්නේ. එහෙනම් 423 මොකද වෙන්න ඕනේ? 3ෙන් බෙදන්න ඕනේ. එහෙමනේ. එහෙනම් 4ට 3 ගොඩවල් 1යි. ඉතිරි 1යි. දෙක කඩාපාත් වුණා පල්ලෙහාට. 12ට 3 වරක් 4යි. 12. ඉතිරි නෑ බිඳුවයි. 3 කඩාපාත් වුණා පල්ලෙහාට. 3ට 3 ගොඩවල් 1යි. 3 වරක් 1 3යි. එහෙනම් පිළිතුර එක අඹ පෙට්ටියක් ඇතුලේ අඹ ගෙඩි කීයක් තියෙනවද? 141ක්. 122 නෙවෙයි 141ක්. 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 ඔන්න අදාළ පිළිතුර. ඒකත් අවුලක් නැහැ. නෙතුනේ වැඩේ හරි. ඔන්න ප්‍රශ්නාංක 5. අපේ කට්ටිය මොකක් හරි අරුබුදයක් තියෙනවා නම් විසඳ ගන්නට අග්ගායි. වැරද්දක් වෙලා නම් වැරදි වුණු තැන රවුන්ඩ් කරගන්න නිවැරදි කිරීම කරන්න. හරිනේ අවුලක් නැහැ.
හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. මේ විත් ප්‍රශ්න අංක 5 කතා කරේ දැන්. හරි. ප්‍රශ්න අංක 6 අපිට දීලා තියෙනවා මෙහෙම කතාවක්. සබන් කැට 488ක් හතර බැගින් පැකට් කරන ලදී. සැදී හැකි පැකට් ගන්න. ඉස්සල ගාන වගේමයි ආපහු. ඉස්සල ගානත් ඒ විදියමයි. එහෙනම් සබන් කැට තියනවලු 488ක්. එහෙනම් 488 මොකද කරන්න ඕනේ? හතර ගානේ එක පෙට්ටියකට වැටෙන විදියට දාන්න ඕනේ. හතරට හතර ඒවා එකයි ඉතුරු බිඳුවයි 8 කඩා වැටෙනවා පල්ලෙහාට 8ට 4 ගොඩවල් 2යි 4ක් 2 8යි ඉතිරි බිඳුව 8 කඩාගෙන වැටෙනවා පල්ලෙහාට 8ට 4 ගොඩවල් 2යි දෙවරක් 4 8යි එහෙනම් පැකට් කීයක් හදාගන්න පුළුවන් වේවිද 122ක් පැකට් 122ක් ඔයගොල්ලෝ කියලා තිබ්බ කාරණේ හරි එහෙනම් පැකට් හදන්න පුළුවන් 122ක් යුනාල් හොඳයි වැඩේ හරි කියලා තියෙනවා මේ පාර 122ක් කියන්න ඕනේ මුළු පැකට් ප්‍රමාණය සෑදිය හැකි හරි අවසාන ප්‍රශ්නේ ගැටළු අංක 7 ගැටළු අංක 7 බලමු ගැටළු අංක 7 අපිට කියනවා මොකක්ද ඔන්න දැන් ඉලක්කම් දෙකක් සහිත සංඛ්‍යාවකින් බෙදීම හරි බලමු එහෙනම් පළවෙනි එක ප්‍රශ්න අංක 7 හරි 120 බෙදීම 12 මුලින්ම තියෙනවා මුලින්ම අපි ගමු එහෙමනම් බලන්න 12 සර චක්‍රයෙන් බෙදන්න තියෙන්නේ එකට 12 ගොඩවල් නැහැ එහෙනම් කෙලින්ම බලමු අපි 12ට 12ට 12 ගොඩවල් එකයි ඒක දාන්නේ දෙකට ඉහළින් 12 සරක් 1 12යි ඉතිරි බිඳුවයි මේ බිඳුව කඩාගෙන වැටෙනවා පල්ලෙහාට බිඳුවට 12 ගොඩවල් බිඳුවයි එහෙනම් 12 සරක් බිඳුව බිඳුවයි ඉතුරු නැහැ එහෙනම් උත්තරේ කීයද 10යි උත්තරේ කීයද පළවෙනි එකට අදාළව අන්න 10යි රෝමංක 1 හැමෝම හරි ගිහිල්ලා තියෙන්න ඕනේ ඒක නම් එච්චර අමාරු නෑ ඒක හරිනේ දැන් 15 සර චක්‍රයෙන් බෙදීම 195 බෙදීම 15 එකට නැති නිසා ළමයි අපි බලමු 19ට හරිද එකට නැහැනේ 19ට 15 ගොඩවල් එකයි ඒ ඉතින් 15 ගොඩවල් දෙකක් දාන්න බෑනේ 15 ගොඩවල් දෙකක් එකතු කරලා බලන්න 30ක් එනවා එහෙනම් 19කින් හදන්න පුළුවන් 15 ගොඩවල් එකයි ඒ එක දාන්නේ 9ට ඉහළින් එහෙමනේ 15 සරක් එක 15යි ළමයි ඉතුරු ප්‍රමාණය 9 5 ගියොත් 4යි එක එකක් බිඳුවයි 5 කඩාගෙන වැටෙනවා පල්ලෙහාට එහෙනම් 45යි 45ට 15 ගොඩවල් කීයක් තියෙනවද මම එදා බබාලගේ ක්‍රමයක් කියලා දුන්නා අපිට එකපාර හිතෙන් ගන්න බැරි නම් අපි 15 ගොඩවල් එකතු කර බලමු 15 ගොඩවල් දෙකක් එකතු කරලා බලමු කීයද එන්නේ 30යි තව 15 ගොඩක් දාලා බලමු දැන් මොකද වෙන්නේ බලන්න 45ක් එනවා නේද අර 8 එනවා නේද එහෙනම් ගොඩවල් 15 ගොඩවල් කීයක් එනවද 1යි 2යි 3යි 15 ගොඩවල් 3යි එහෙනම් 15 ඒවා 3ක් 45යි මේකයි මම ඔයගලන්ට එදා කියලා දුන්න අන්තිම ගණන් සෙට් එක. එහෙනම් උත්තරේ 13යි. උත්තරය ඇවිල්ලා 13යි. හරි නේද? උත්තරය ඇවිල්ලා 13යි. උත්තරේ වෙන්නේ 13. හොඳයි. ඒ වැඩේත් හරි. රෝමාංක 3 275 බෙදීම 11 275 බෙදීම 11 කලින් වගේමයි අපි දෙකට බලමුකෝ දෙකට 11 ගොඩවල් නැහැනේ එහෙනම් 24ටනේ බලන්නේ ඔව් මොනවාද කියන කතාව හරි 27ට 11 ගොඩවල් දෙකයි ඒ දෙක ගන්න වෙන්නේ 7ට උඩින් 11 සරක් 2 22යි ඉතුරු වුණා කට්ටිය 5ක් දැන් මේ 5 කඩාපාත් වුණා පල්ලෙහාට දැන් කීයද 55යි
55ට 11 ගොඩවල් හරි. ඔමෙත් කියන කාරණේ හරි. තනුවර කියන කාරණේ හරි. 55ට එහෙමනම් 11 සරක් 5. 55 11 ගොඩවල් 5ක් අන්න 55. එහෙනම් ඉතිරිය බිඳුව. එහෙනම් උත්තරේ කීයද? ආල කිව්වා හරි 25. චමත් ඒකත් හරි. හොඳයි. නෙතුනි ඒකත් හරි. මොකද තත්ත්වය අපි අනිත් අයගේ හරි අරුදයක් නැත. හරි වැඩේ හරි පාරේ යනවා ඒ කියන්නේ. අන්තිම කතන්දරේ බලමු. අවසාන කතන්දරේ. හරි මහේෂ ඒ ටික කරලා තියෙන්නේ සම්පූර්ණයි. හොඳයි. හොඳයි. ඊළඟ කතාවට දැහැමි මම හිතන වැඩේ හරියට කියලා. හරි හොඳයි වැඩේ සම්පූර්ණ කළා තියෙනවා. හොඳයි very good. එතකොට අපේ හරි දිනිති ඔතන වෙනකන් හරිනේ යුනාල් ඔය ටික හරිනේ. හරි යුනාල් මම හිතනවා වැඩේ අවධානය කරනවා ඇති කියලා. මෙන්ඩිස් හරි නේද වැඩේ? හරි චනාය වැඩේ හරි. ඔතන වෙනකන් අරුදයක් නැත. විරුල් සලිනා ඔතන වෙනකන් වැඩේ හරියට කියලා හිතනවා. හංසක සිතුක සිතාර හරි යන්න ඊළඟ වැඩේ මනම් අවසාන ගැටලුව 16 වරක් චක්‍රයෙන් බෙදන්න තියෙනවා 16 වරක් චක්‍රයෙන් බෙදන්න තියෙනවා හරි දෙකට නැහෙනේ කෙලින්ම 28ට නේ බලන්නේ 28ට 16 ගොඩවල් දෙකක් දාගන්න බෑ 16 16 32ක් එන හින්දා එහෙනම් එකයි ගන්න වෙන්නේ ඒ එක ගන්න 8ට උඩින් 16 වරක් 1 16යි ඉතිරි ගාන බලමු එහෙමනම් කීයක් එනවද කියලා ඉතිරි වෙන ප්‍රමාණය කොච්චරක් එනවද කියලා එහෙනම් ඉතිරි වෙනවා අපිට 12ක්. මෙයට කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. දැන් 128යි. 128ට බලන්න ඕනේ 16 ගොඩවල් කීයක් තියෙනවද කියලා. මොකද හිතන්නේ 128ට 16 ගොඩවල්. අපිට පුළුවන් වන්න බබාලගේ ක්‍රමයට එකතු කරලා බලන්න. එහෙම නැත්නම් තව විදියක් අපි බලමු 16 ගොඩවල් එකපාර 4ක් එහෙම නැත්නම් 5ක් අපි නිකන් හිතමුකෝ 5ටත් වඩා වැඩිපුර තියෙනවා. 6ක් දාලා බලමු එහෙමනම්. 16 ගොඩවල් 6ක් දැම්මොත් කීයක් ඒවිද? 6 වරක් 6 36යි 3ක් ඉතිරි. 6 වරක් 1 6යි අර 3යි 9යි. අන්න 96යි එන්නේ. ඉතින් මෙතන 128ක් තියෙනවනේ. ඒ කියන්නේ තව ගොඩවල් පුළුවන්. අපි තව 16 ගොඩක් දාලා බලමු. තව 16 ගොඩක් දැම්මොත් අපිට එනවා 2යි 11යි 112යි. තව 16 ගොඩක් දාලා බලමු. අන්න අපිට එනවා 8යි 2යි 1යි. අන්න 128 එනවා. අන්න 128 ගන්නට වෙනවා. එහෙනම් 16 ගොඩවල් මෙතන මම දැම්මා 6ක්. මෙතනට තව එකක් දැම්මා 7ක්. මෙතනට තව එකක් දැම්මා 8ක්. එහෙනම් ගොඩවල් 8ක් දාලා තියෙනවා. 16 ගොඩවල් 8ක් දාලා තියෙනවා. එහෙනම් 16 8ක් තමයි 128ක් කියන්නේ. එහෙනම් ඉතිරි ඔන්න ශූන්‍ය. අවසාන කාරණයට අදාළ උත්තරේ කීයක් ඒවිද? ළමයි 18ක් කියලා. ළමයි 18ක් කියලා. හොඳයි. පිළිතුර 18යි. හොඳයි. මනුෂ්‍ය වැඩේ හරි. සාර්ථකයි. සිතුම්ලි හොඳයි. ඔක්කොම ටික හරි දීලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපේ කට්ටිය හරිනේ එතනට වෙනකන් එහෙමනම් හරි. අපේ කට්ටිය එන්නකෝ පිටු අංක 17ට පිටු අංක 17 පෙරලා ගන්න ටියුට් එකේ පිටු අංක 17. පිටු අංක 17ට එන්නකෝ. පිටු අංක 17. හරි. ඒකේ තියෙනවා ප්‍රශ්නයක්. කොටස් 4ක්. අන්න ඒ කොටස් 4 කියවලා කරන්න බලන්න ටක් ගන්න. පිටු අංක 17. පිටු අංක 17. දශම සහ භාග පිළිබඳව මම ඉන්පසුව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒක අපේ ඊළඟ මාසෙ වැඩ පිළිවෙලේදී කරන්න. හරි. දැන් ගන්න පිටු අංක 17 පෙරලන් පිටු අංක 17.
හරි පිටුවංග 17 ප්‍රශ්න 4ක් තියෙනවා බලමු ටක් ගාලා කියවලා. දැන් අදාළ ගණිත කර්මයේ කල්පනා කරලා ඔයගොල්ලෝ බලන්න ඕනේ. මොකක්ද කරන්න තියෙන ගණිත කර්මය කියන එක. ඒක දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. හොඳයි දෙවුනි. හරි ටක් ගාලා බලමු අපි මේ වැඩේ. හරි ඒක තියෙනවා අන්නාසි කූඩ 4ක තිබූ අන්නාසි පිළිබඳව තොරතුරු ABCD කියලා කූඩ 4ක් තියෙනවලු. පළවෙනි ප්‍රශ්නේ අහනවා A හා B කූඩවල ඇති අන්නාසි කීයක් තියෙනවද? ඒකට දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕනේ මොකක්ද මෙතනදී කරන්න තියෙන ගණිත කර්මය කියලා. හරි. ඒ ගණන් හතර බලාගෙන යමු ටක් ගාලා. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නට අදාළ පිළිතුර. පළවෙනි ප්‍රශ්නට අදාළව A හා B කූඩවල ඇති අන්නාසි කීය? ගණන කොච්චරද කියන. A හා B කියන කූඩ දෙකේම තියෙන අන්නාසි ගෙඩි ගණන කොච්චරද කියන. ඉතින් අපි දන්නවා A කූඩය තුල 3153ක් තියෙනවා. B කියන කූඩය තුල 2500ක් තියෙනවා. එහෙමනම් කූඩ දෙකේම තියෙන මුළු ප්‍රමාණය හොයන්න අපි ඔය දෙන්නව එකතු කරන්න ඕනේ. මුළු ප්‍රමාණයක්නේ. එහෙනම් 3යි 5යි 6යි 5යි. පළවෙනි එකට උත්තරේ 5653. ඒක නම් වරදින්නම බෑ. ඉතින් කට්ටිය අනිවාර්යෙන් හරියද කියලා මං හිතනවා. හරිනේ. ඒක අවුලක් නෑ. දෙවෙනි එක C හා කූඩවල තියෙන. එහෙනම් C කූඩයයි D කූඩයයි. C කූඩය තුල 4509යි. හරිද? ඒත් එකම D කූඩය තුල 1521යි. එහෙමනම් මුළු ප්‍රමාණය හොයන්න ඔය දෙන්නව එකතු කරමු අපි. එහෙමනම් එකතු කරොත් බිඳුවයි හරිද? කීයක් කියනද බලන්න. බිඳුවයි හරි බිඳුවයි 3යි ඊට පස්සේ බිඳුවයි 6යි 6030ක් එන්න ඕන. හරිද බලන්න කාරණේ 6030ක්. ඒකට අදාළ පිළිතුර 6030ක් එන්න ඕන. හරි නේද? 6030ක්. පිළිතුර 6030ක් ලු එන්නේ. එකතු කරාන පස්සේ ඒ දෙන්නගේ එකතුව 6030ක් එනවා. මොකද කාරණේ හරිද බලන්න. 6030ක් කියවි දෙන්නගේ එකතුව. හරි අරුදයක් නැතුව. ඔන්න ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2ට අදාළ කාරණේ. හරි. අපි යම් බලන්න ප්‍රශ්නාංක 3 ඊට පස්සේ. හරිනේ? ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 අපිට කියනවා A හා C කියන කූඩවල ඇති අන්නාසි ගණන කීයද කියලා. A හා C කියන කූඩවල ඇති. A කූඩයයි C කූඩයයි දෙකම ගන්න. එහෙනම් A කූඩය හා C කූඩය තුල තියෙන අන්නාසි ගෙඩි ප්‍රමාණය හොයන්න නම් 3153යි 3153යි ඒත් එක්කම C A හා C නේ 4509යි 4509යි ඔය සියල්ල එකතුව ගත්තොත්
12යි එකක් ඉතිරි 6යි 6යි 7යි 7662යි. හොඳයි ඔයගොල්ලෝ කියන කතාව හරි. 7662යි. 7662යි. බලන්න තත්ත්වය කොහොමද කියලා හරිද බලන්න. 7662යි. ඒකත් හරි. හොඳයි. මෙතන වැඩි හරි. හතරවෙනි කාරණේ. ප්‍රශ්න අංක 4 අන්තිම එක එහෙමනම් ABCD නෑ ABD කූඩ තුනක් ගැන ඔයගොල්ලෝ අහනවා. කූඩ තුනක් ගැන ඒගොල්ලෝ අහනවා අපේ. එහෙනම් ඔය කූඩ තුනේම තිබ්බ මුළු ප්‍රමාණය. එහෙනම් ඒ කූඩය තුල 3153යි 3153යි B කියන කූඩය තුල හරි B කියන කූඩය තුල 2500යි. ඒත් එක්කම D කියන කූඩය තුල 1521යි 1521. එහෙනම් ඒ ඔක්කොම එකතු කරලා ගලුවොත් 4යි 7යි 11යි එකක් ඉතිරි 7යි 7174. මොකෝ තත්ත්වය 7174. සියල්ල එකතුව ඔව් 7174. කටේ කියන පිළිතුර හරි. ඒක තමයි පිළිතුර. ඔව් නේද? ඔව් ඒ ටික ඔක්කොම හරි. සිම්ප්ලි හරි. ඒ ටික වැඩි අවුලක් නැතුව. හරි අඩුපාඩුවක් වුණා නම් ඉක්මනට නිවැරදි කිරීම කරගන්න. ඒ ටික ඔක්කොම හරිනේ. හරි. ඒ ටික හරියම නම් ඔන ඩියුටි එකේ කාරණේ. හරි. එහෙනම් ඔන්න අපි ඉවර කරා අපේ අචුපතේ 3 වෙනි පාඩම. ඒ කිව්වේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කොටස. හරි. ඒ අර්ථය අපි මේ දවස් 6 දී මේ මාස වැඩ කරපු දවස් 6 දී ඉවර කරේ. එකතු කිරීම, අඩු කිරීම, ඒත් එක්කම ගුණ කිරීම, ඒත් එක්කම බෙදීම. ඔය කියන කාරණා ටිකත් ඊට අමතරව මම ඔයගලන්ට පළවෙනි දවසේ දෙවෙනි දවසේදී මතක් කරා කොහොමද ගණක රාමුවක් තුළ නිරූපණය කරගන්නේ සංඛ්‍යා. හරි. ඒත් එක්ක මම පැහැදිලි කරා කොහොමද එක ස්ථානයේ ගැලින් එක ස්ථානයේ තියලා එකතු කිරීම කරගන්නේ, අඩු කිරීම කරගන්නේ. ඒත් එක්කම සංඛ්‍යා දෙකක් සහිත සංඛ්‍යා තුනක් සහිත ගුණ කිරීම, සංඛ්‍යා එකක් සහිත බෙදීම, සංඛ්‍යා දෙකක් සහිත බෙදීම. හරි. ඒත් එක්කම යම් සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරන හැටි, යම් සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදෙන හැටි. ওই ටික තමයි මේ දවස් 6 දී කතා කරේ මූලික ගණිත කර්ම. සියලු දේවල් රඳා පවතින්නේ ඔන්න ඔය කියන පාඩම මත. අපිට දැන් ඉස්සරහට කරගෙන යන සමහරක් පාඩම් කරද්දී ආපහු සැරයක් මේ ගණිත කර්ම ටික ඕන වෙනවා. ඒ ටික වැදගත් වෙනවා. හරිද? ඕගොල්ලන්ගේ ඊළඟ දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා හෝම්වර්ක් එක මෙන්න මේක දාගන්න ටියුට් එකෙන් පිටු අංක 18 19. ටියුට් එකේ මෙන්න මේ පිටු ටික කරන්න. ටියුට් එකේ පිටු අංක 18 19. පිටු අංක 18 19 හරිද? ඊට අමතරව ටියුට් එකේ කරන්න පිටු අංක 26. ටියුට් එකේ මෙන්න මේ පිටු තුන කරන්න. 18යි 19යි 26යි. පිටු අංක 18 19 26. ටියුට් එකේ ඔය පිටු තුන කරන්න අපි මේ කතා කරපු පාඩමේ යට. හරිද? අච්චුපොතේ වැඩවලින් අච්චුපොතේ වැඩ යටතේ කරන්න 3.5 අභ්‍යාසය. 3.5 අභ්‍යාසය. මම ඔක්කොමලට දැන් අච්චුපොතේ PDF එක එවලා තියෙන්නේ. ඔයගලන්ට ඒක බලාගෙන කරන්න පුළුවන්. 3.5 අභ්‍යාසය. ඒකේ ගණන් තියෙන්නේ 5යි. ඒ ගණන් පහම කරන්න. 1 2 3 4 5. ඔය ගණන් 5යි ටියුට් එකේ පිටු අංක 18 19 26. ඔය ටික සම්පූර්ණ කරන්න. දැන් ඊ ටික ඇහුණාද අපේ කට්ටියට මොකද කරන්න කිව්වේ? ඊළඟ සතියේට කලින් කරන්න කිව්ව වැඩ ටික මතකද? ඔන්න ඔය දෙක තමයි ඔයගලන්ගේ හෝම්වර්ක් එක වෙන්නේ. හරිද?
හරි. ඊළඟ සතියේ පටන් අපේ අලුත් කාලසටහනක් තිබ්බා. මම අලුත් කාලසටහන අපේ කණ්ඩායම් 3ට මේවලා තියෙන්නේ. හරි අපේ ක්ලාසස් 3ේම කට්ටියට ඒවලා තියෙන්නේ. හරි ඒ කාලසටහන යටතේ සතියේ තියෙනවා ගෲප් දෙකක්. ඒ කණ්ඩායම හෝ B කණ්ඩායම. ඔයගලන්ට පුළුවන් ගෲප් A එකට හරි ගෲප් B එකට හරි කැමති එකකට සම්බන්ධ වෙන්න. දෙකටම එන්න අවශ්‍ය නැහැ. දෙකෙන් කැමති එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕගලන්ට පහසු කැමති වෙලාවට. හැබැයි මතක තියාගන්න ඕක තමයි ජනවාරි මාසයේ කාලසටහන. ස්ථිර කාලසටහන ඕක. හරිද? ඔය කියන සතියේ කරන දවස් දෙකෙන් කැමති දවසකට ඔයගලන්ට සහභාගී වෙන්න පුළුවන්. එක්කෝ ඔය කියන පළමු දවසට එහෙම නැත්නම් දෙවෙනි දවසට. හරිද? මම හිතන්නේ මම සෙන්සුරාදායි ඒත් එක්කම අඟහරුවාදා විතර පොඩ දුන්නු මට මතක නැහැ ටයිම් එක. ඔය දෙකෙන් එකකට ඔයගලන්ට ඔය දීලා තියෙන කාලසටහන් දෙකේ ඕන දවසකට සම්බන්ධ වෙන්න පුළුවන්. එක දවසක් මිස් වුණොත් කරුණාකර අනිත් කණ්ඩායමට ඇවිල්ලා ඒ දවසේ ඒ සතියේ පාඩම සම්පූර්ණ කරගන්න. හරිද? අනිවාර්යෙන් මේ වැඩේ වෙන්න ඕන. හරි? ඔක්කොමලට එලි ගහන්නේ නැති කියලා මම හිතනවා. හරිද? ලබන මාසේ ඉඳලා හරි කරන්න ඕන ඉස්සලාම ওই වැඩ ටික ඉස්සලා සාකච්ඡා කරගෙන යන්න ඕනේ. හරි? අපි බලමු අපේ ඊළඟ පාඩම් දෙකේ කිව්ව අපේ පළවෙනි දෙවෙනි පාඩම් දෙක. වෘත්තයත් ඒත් එක්කම ස්ථානීය අගයත් මම ඊළඟ මාසේ ආරම්භ කිරීම පටන් ගන්නවා. හරිද? ඉස්කෝලේ යන්න පුළුවන් වුණොත් එතකොට පන්ති අපිට සාමාන්‍ය පන්ති කාමරේදී කරන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් පන්ති කාමරේ වැඩ පටන් ගමු. ගොඩක් විට පළවෙනි දෙවෙනි සතිය හෝ සමහරක් විට ජනවාරි මාසේ පුරාවටම සමහරක් විට මේ ආකාරයෙන්ම කරන්න වේවිද දන්නේ. කොහොම වේවිද දන්නේ ඒ නිසා කොහොමද කරන්න බලාපොරොත්තු පන්ති පටන් ගන්න පුළුවන් වුණොත් පන්තියේදී කරමු මේක අවුලක් නැහැ. නැත්තම් මේ විදිහට ලබන මාසෙත් අපි වැඩ කරගෙන යමු. හරිද? හොඳයි. එහෙනම් මම ඔන්න අද දවසේ වැඩ නතර කරනවා මෙතනින්. හරි? හමු වෙමු එහෙනම් අලුත් අවුරුද්දක. හරිද? සුබ අලුත් අවුරුද්දක් ඔක්කොමලට. හරි? මම ප්‍රාර්ථනා කරන්නේ නම් පාසල් යන්න පුළුවන් වෙන අපේ ළමයින්ට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. හරි? මේ අවුරුද්ද වගේ නැතුව ලබන අවුරුද්ද ඉස්කෝලේ යන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න ඕන. හරිද? නැත්තම් මාස 7ක් ගෙදරට වෙලා හිටියා. ලබන අවුරුද්ද එහෙම නොවි ඉස්කෝලේ යන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න ඕනේ ඔක්කොමලට. හරිද? හරි. එහෙනම් ආයිබෝන් ඔක්කොමලට. හම්බෙමු ඊළඟ සතියේම නම් අලුත් අවුරුද්දක. හරි? එතකන් නම් පරිස්සමෙන් ඉන්න ඔක්කොමලා. බුත් සරණයි ඔක්කොමලට.